නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සතුතමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මුවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසනාරක්ෂකයින් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි, අද දවසේදී මේ පින්වත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊ타ත්ම වටින ධර්මදේශනාවක් ශ්‍රවණය කරන්නටයි. අද මේ උතුම් වූ ධර්මදක්ෂිනා ධර්මානුශාසනාව මුළු මහත් ලෝකයා කෙරෙහිම මහත් අනුකම්පාවෙන් දේශනා කරවන්නට ධර්මදේශනාවේ දායක පින්වත් දෙපළක් දායකත්වය අරගෙන තිබෙනවා. කැප්පැටි වලාන, බෝය වලාන, ආර්.ඒ. ජයවර්ධන මහත්මයා ඇතුළු පවුලේ පින්වන්ත පිරිසත්, එවැගේම නාරාහේම්පිට දාබරේ මාවතේ පදිංචි සකුලා දින්නානි රාත්‍රිකා විදානගමාච්චි මහත්මිය ඇතුළු ඒ පින්වත් පිරිසත්, මේ පින්වතුන් දෙපළයි අද මේ උතුම් සද්ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ. අපි මේ පින්වතුන්ට ධර්ම දේශනාව නිමාවට පත් වූ පසු පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණින් අදත් මේ උතුම් ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වන්නේ. අදත් අපි ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව තුළින් සාකච්ඡා කරගෙන යන ධර්මදේශනා මාලාවේ තවත් එක දේශනාවක් සිදු කරන්නටයි බලාපොරොත්තු වන්නේ. අපේ පින්වතුන් දන්නවා අපි මේ දවස්වල සාකච්ඡා කරගෙන යන ධර්ම මාතෘකාව මොකක්ද කියලා.
මේ දවස්වල අපි විශේෂයෙන්ම සාකච්ඡා කරගෙන යන්නේ ලෝතුරා භාග්‍යවතුන් වහන්සේගේ අනන්ත වූ ගුණයක් ඉස්මතු කෙරෙන යමක මහා ප්‍රාතිහාර්ය සිදුකරපු අවස්ථාවක් වශයෙන් උන්වහන්සේ තව්තිසා දෙව්ලොවට වැඩම කරලා එහිදී අභිධර්ම දේශනාව පවත්වලා භාග්‍යවතුන් වහන්සේගේ අති උතුම් මහා බුද්ධානුභාවය ලොවට විදහා පාපු අවස්ථාවක් පිළිබඳවයි අපි මේ දවස්වල සාකච්ඡා කරගෙන යන්නේ. මේ වෙනකොට අපි දේවෝ රෝහණ දේශනා මාලාවේ දේශනාවල් 7ක් නිමාවට පත් කළා. අද අපි සාකච්ඡා කරන්නේ ඒ දේශනා මාලාවේ 8 වෙනි දේශනාව. පසුගිය සතියේ දේශනාවේ අපි නිමාවට පත් කළා අපේ පින්වතුන්ට මතක ඇති භාග්‍යවතුන් වහන්සේ අභිධර්ම දේශනාව පැවැත් වූ ආකාරය. භාග්‍යවතුන් වහන්සේ අභිධර්ම දේශනාව පවත්වනකොට මේ අභිධර්ම දේශනාව තුළ විශේෂ දිව්‍ය රාජ්‍යය කරමුණු කළා. ඒ තමයි මාතුරු දිව්‍ය රාජ්‍යය. පසුගිය සතියේ දේශනාවේ අපි අපේ භාග්‍යවතුන් වහන්සේ මාතුරු දිව්‍ය රාජ්‍යයට අනුග්‍රහ කරපු විදිය සසරේ මහ බෝසතාණන් වහන්සේව වැඩ ඉඳෙද්දී තමන්ගේ මවට අනුග්‍රහ කරපු විදියත් සිදු කෙරෙන ඒ දේශනාව අපි සාකච්ඡා කරන්නට යෙදුණා. අද අපි දේශනාව තුළින් සාකච්ඡා කරන්නේ භාග්‍යවතුන් වහන්සේ එදා අභිධර්ම දේශනාව පවත්වල ඉවර වෙලා උන්වහන්සේ ඊළඟට වැඩම කරනව නැවතත් මනුෂ්‍ය ලෝකයට. ඒ තමයි සංකස්සපුරයට. එහෙමනම් අද අපි සාකච්ඡා කරන්නේ භාග්‍යවතුන් වහන්සේ සංකස්සපුරයට වැඩම කරපු ආකාරය පිළිබඳ. අනන්ත අපරිමාණ ගුණ සමූහයකින් ප්‍රතිමණ්ඩිත වූ භාග්‍යවතුන් වහන්සේගේ තවත් බුද්ධානුභාවයක් ආශ්චර්යමත් අද්භූත වූ ආනුභාවයක් විදහා දක්වන අවස්ථාවක් භාග්‍යවතුන් වහන්සේ සංකස්සපුරයට වැඩම කිරීම පිළිබඳව. අපේ භාග්‍යවතුන් වහන්සේ දැන් මනුෂ්‍ය ලෝකෙන් දෙව්ලොවට වැඩම කරලා දින 90ක් වෙනවා. 3 මාසයක් ඉවර වෙලා. භාග්‍යවතුන් වහන්සේ දැන් මේ තව්තිසා දෙව්ලොව ගත කරන්නේ 7 වෙනි වස. අපි පසුගිය දේශනාවකදී කතා කළා භාග්‍යවතුන් වහන්සේ දෙව්ලොවට වැඩම කරේ සවැත් නුවර ඉඳලා. සවැත් නුවර යොදුන් ගණනාවක පිරිසක් බලාගෙන ඉන්නවා දින 90ක් පුරාවටම භාග්‍යවතුන් වහන්සේ නැවතත් මනුෂ්‍ය ලෝකයට වඩිනක. පැය ගණන්, දින ගණන්, සති ගණන්, මාස ගණන් බලාගෙන හිටපු මේ දෙවිවරු, මේ මිනිස්සු දවසක් ගිහලා මොගලන් හාමුදුරන්ගෙන් අහනවා, පින්වත් ස්වාමීනි, කවද්ද භාග්‍යවතුන් වහන්සේ මේ මනුෂ්‍ය ලෝකයට වැඩම කරන්නේ? අපි හැම දිනම දැන් දින 90ක් මේ වෙනකොට බලන් හිටියා. කවද්ද භාග්‍යවතුන් වහන්සේ වැඩම කරන්නේ? ඒ දවස වෙනකොට වප්පොහොයට දින 7යි තියෙන්නේ. මිනිස්සු ඇවිල්ලා විමසන දවස වෙනකොට. මුගලන් මහරහතන් වහන්සේ ඒ මිනිස්සුන්ගේ කීමට භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහෙන්න යන තීරණය කළා. මුගලන් මහරහතන් වහන්සේත් භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න තැනට යනකොට මහා ප්‍රාතිහාර්යයක් පාගෙන වැඩම කළේ. ඒ කොහොමද කියලා සඳහන් කරලා තියෙනවා. මුගලන් මහරහතන් වහන්සේ එර්දිමත් භික්ෂූන් වහන්සේලා අතරින් අගතැන්පත් මහ උත්තමයන් වහන්සේ නම. උන්වහන්සේගේ එර්දිය දෙවෙනි වෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ එර්දියට පමණයි. ඒ තරම් එර්දියක් පාන්න පුළුවන් මහ උත්තමයන් වහන්සේ නම. උන්වහන්සේ යොදුන් 2,40,000ක් ඝනත්වයක් තියෙන මේ මහ පෘථුවියේ හරියට ජලයක කිමිදෙනවා වගේ පොළොව යටට කිමිදිලා මහා මේරු පර්වතයේ පාමුලින් මතුවෙනවා. ඒ මහා මේරු පර්වතයේ පාමුලින් මුගලන් මහරහතන් වහන්සේ මහා මේරු පර්වතයට නගිනවා. මහා මේරු පර්වතයට වඩින මුගලන් මහරහතන් වහන්සේව පින්වතුනි එදා ජම්බුද්දීප වාසී සියලුම මනුෂ්‍ය සත්‍යයන්ට පෙනෙන පටන් ගත්තා. සඳහන් කරනවා මහා මේරු පර්වතයෙන් නගින මුගලන් මහරහතන් වහන්සේව ජම්බුද්දීප වාසීන්ට හරියට පෙනිලා තියෙන්නේ රත්තරන් දන්වැලකින් බැඳපු ඉන්ද්‍රනීල මාණික්කයක් වගේ. ඒ විතරක් නෙවෙයි මුගලන් මහරහතන් වහන්සේගේ මේ වැඩමවීම අපරගෝ යාන දීප වාසීන්ටත් පේනවා.
අපි දන්නවා මේ මහපෘතුවිය මහද්දීප 4කට බෙදලා තියෙනවා. ජම්බුද්දීපය, පූර්ව විදේහය, අපරගෝ යානය, උතුරුකුරු දිවයින. අපරගෝ යානයේ ඉන්න ඒ සත්‍යයන්ටත් මුගලන් මහරහතන් වහන්සේ පේනවා. හරියට ඔවුන්ට පේන්නේ රතුපාට මැණිකක ගැටගහපු රත්තරන් දංවැලක් යනවා වගේ. මුගලන් මහරහතන් වහන්සේ පේන්නේ. ඒ විතරක් නෙවෙයි උතුරුකුරු දීපවාසීන්ටත් මුගලන් මහරහතන් වහන්සේ පේනවා. උතුරුකුරු දීපවාසීන්ටත් මුගලන් මහරහතන් වහන්සේ පේන්නේ හරියට ලෝහිතංක මාණික්කයක් රත්තරන් පලසකින් බැන්දාසේ මුගලන් මහරහතන් වහන්සේව දර්ශනය වෙන්නේ. ඒ වගේම පූර්ව විදේහ සත්‍යයන්ට මුගලන් මහරහතන් වහන්සේ පේනවා. ඒ සත්‍යයන්ට මුගලන් මහරහතන් වහන්සේ පේනවා කියලා සඳහන් කළේ ඉස්පටික මාණික්කයක් රත් පලස්හුයකින් බැන්දවක්. ඒ තරම් මහ එරදියක් පාමින් මුගලන් මහරහතන් වහන්සේ හරියට විදුලි එලියක් වගේ සියලු සත්‍යයන්ට පෙනෙමින් මේ මහාමේරු පර්වතයෙන් තව්තිසා දෙව්ලොවට වඩිනවා. හරියට තව්තිසා දෙව්ලොවට වඩින්නේ භාග්‍යවතුන් වහන්සේගේ පාණ්ඩු කම්බල ශෛලාසනය ළඟින්. මොකද ඒ වෙනකොට පාණ්ඩු කම්බල ශෛලාසනය ළඟට එනකම්ම දස දහසක් සක්වලවල් වලින් ආපු දෙවිවරු පිරිලා. ඒ නිසා මුගලන් මහරහතන් වහන්සේට දෙවියන් අතරින් යන්න ඉඩක් නැහැ. ඒ නිසා මුගලන් මහරහතන් වහන්සේ මහාමේරු පර්වතයෙන් තව්තිසා දෙව්ලොවට වැඩම කරලා දෙව්ලොව යටින් භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් තැන්පත් වෙලා තියෙන පාණ්ඩු කම්බල ශෛලාසනය ළඟින් මතුවෙනවා. ඒක බලාගෙන හිටපු දෙවිවරු මිනිසුත් අනුබුදු මුගලන් මහරහතන් වහන්සේගේ මේ ප්‍රාතිහාර්ය දැකලත් බොහෝ සතුටට පත්වෙමින් සාදුකාර දෙන පටන් ගත්තා. මුගලන් මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් දෙක සිඹිමින් භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් අල්ලමින් සම්භානය කරමින් වන්දනා කරලා භාග්‍යවතුන් වහන්සේට මෙන්න මෙහෙම කියනවා. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ නුඹ වහන්සේගේ අසාධාරණ වූ මහ පෙළහර හා මනෝහර වූ දේශනාවෙන් මත් වූ මේ ජම්බුද්දීප මිනිසු හරියට හස්ති කාන්ත වීණාවෙන් මත් වූ හස්ති සේනාවක්සේ. 3 මාසයක් මුළුල්ලෙහිම අපි කවද්ද භාග්‍යවතුන් වහන්සේ දකින්නේ? අද දකින්නවද? හෙට දකින්නවද? මෙහෙම ඒ මිනිස්සු තවමත් සවැත් නුවරට වෙලා බලාගෙන ඉන්නවා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ දර්ශනයෙන් අති ලෝභී වෙච්ච මේ මිනිසයන්ගේ ලෝභී භාවය සංසිඳවන්න ස්වාමීන් වහන්සේ කවද්ද මනුෂ්‍ය ලෝකෙට වඩින්නේ කියලා අහනවා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේට කියනවා, පින්වත් මොග්ගල්ලාණය, මේන් තවත් දවස් 7ක් ගිය තැන වප්පුර 15ක් පොහෝදා සංකස්ස පුරයෙන් මම මනුෂ්‍ය ලෝකෙට එනවා. දෙව්ලොවින් මම වැඩම කරන්නේ සංකස්ස පුරයට. සාරිපුත්තයන් වහන්සේ භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන මේ වෙනකොටත් සංකස්ස පුරේ වස් සමාදන් වෙලා ඉන්නේ. මොග්ගල්ලාණය, මාගේ ආනුභාවයෙන් ඔබගේ ආනුභාවයෙන් සවැත් නුවර වාසී සියලු ජනතාව අරගෙන තව දවස් 7ක් ගිය තැන සංකස්ස පුරයට වැඩම කරන්න කියලා මුගලන් මහරහතන් වහන්සේට සිහිපත් කරනවා. මුගලන් මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් පිළිතුර ලබාගෙන උන්වහන්සේ වන්දනා කරලා නැවතත් උන්වහන්සේ වැඩම කරපු විදියටම ප්‍රාතිහාර්ය පාමින් නැවතත් මනුෂ්‍ය ලෝකෙට වැඩම කරනවා. ඒ ප්‍රාතිහාර්ය පාමින් වැඩම කරන්නේ. ඒ ප්‍රාතිහාර්ය පාපු නිසා ඒ වෙලාවේ හිටපු සියලු මිනිස්සු හරියට පුරහඳක් දැකපු මිනිස්සු වගේ මුගලන් මහරහතන් වහන්සේගේ මේ ප්‍රාතිහාර්ය දිහා බලාගෙන සාදුකාර දෙනවා. දැන් අවධානය තියෙන්නේ මුගලන් මහරහතන් වහන්සේ කෙරෙහි. ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ සවැත් නුවර වාසී මිනිසුන්ට කියනවා, තවත් දවස් 7ක් ගිය තැන භාග්‍යවතුන් වහන්සේ සංකස්ස පුරයට වැඩම කරනවා. මිනිස්සු අහනවා, ස්වාමීනි, සවැත් නුවර ඉඳලා සංකස්ස පුරයට කොච්චර දුරක් තියෙනවද? පින්වත්නි, යොදුන් 30ක් තියෙනවා. ඒ වෙලාවේ අහනවා, ස්වාමීනි, දවස් 7කින් කොහොමද යොදුන් 30ක් අපි යන්නේ? ස්වාමීනි, මෙතන බාල ළමයි ඉන්නවා. ඔවුන්ට වේගින් යන්න බෑ.
ස්වාමීනි මෙතන වයෝවෘද්ධ ලෙඩවෙච්ච රෝගියා ඉන්නවා. ඔවුන්ටත් වේගෙන් යන්න බෑ. ස්වාමීනි ශක්තිවන්තයෙකුටවත් යොදුන් 30ක් දවස් 7ක් ඇතුළත තියන්න බෑ. ස්වාමීනි අපි කොහොමද මේ සා විශාල පිරිසක් එක් කරගෙන දවස් 7කින් සංකස්සපුරයට යන්නේ? මොගලන් මහරහතන් වහන්සේ වෙලාවේ කියනවා පින්වත්නි කිසිම කෙනෙක් කරදරයකට පත් වෙන්න එපා. ඒ පිළිබඳ හිතන්නවත් එපා. ඔබෙත් මගෙත් ස්වාමීයෝ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනුභවය අතිවිශාලයි. උන්වහන්සේගේ අනුභවයෙන් සහ මාගේ අනුභවයෙන් මන් නුබලව සංකස්සපුරයට අරගෙන යන්න. දැන් මොගලන් මහරහතන් වහන්සේ යොදුන් ගණනාවක් දුර ඉන්න මේ පිරිසව අරගෙන සංකස්සපුරයට වැඩම කරන්න තීරණය කළා. යොදුන් 30ක් දුර යන්න මොගලන් මහරහතන් වහන්සේට මේ පිරිසත් එක කොපමණ වෙලාවක් යන්නේ නැද්ද? උන්වහන්සේගේ අනුභවයෙන් තමයි දැන් සංකස්සපුරයට මේ පිරිස වරගෙන යන්නේ. එතන සඳහන් කරලා තියෙනවා සියලු මිනිසුන්ට සූදානම් වෙන්න කියනවා සංකස්සපුරයට යන්න. හරියට ශක්විති රජ කෙනෙක් මගුල් ගෙදරකට යනවා වගේ සක්විති රජ කෙනෙක් යම් ස්ථානයකට යනකොට අපි දන්නවා චක්කරතනින් ගමන් කරන්නේ. ඒ චක්කරතනයේ පිංගතුනි යොදුන් 12ක සේනාවක් නංවාගෙන යන්න තරම් මහා බලවත් යානයක්. මොගලන් මහරහතන් වහන්සේ හරියට මේ සවැත් නුවර වැසියන් අරගෙන ගිය ආංගී වගේ උන්වහන්සේගේ අනුභවයෙන් සවැත් නුවර හිටපු මේ පිරිස ඊටාම කිටි මොහොතකින් සංකස්සපුරයට අරගෙන යනවා. ඒ මොහොත ගැන ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ හරියට මෙන්න මේ වගේ. කෙනෙක් පින්වතුනි අතට ගන්නවා බුලත් පිටක් කන්න. ඒ බුලත් පිටක් අරගෙන හුණු ටිකක් අරගෙන අර බුලත් කොලේ තවර ගන්නවා බුලත් පිටක් කන්න. අතට ගත්තු බුලත් කොලේ හුණු ටික ගාලා ඉවර වෙනකොට පින්වතුනි සංකස්සපුරයට ගිහිලි ඉවරයි. ඒ මනුස්සයා බුලත් පිට කටට දාගන්නේ සංකස්සපුරේදී. හුණු ගාන්න පටන් අරගත්තේ සවැත් නුවරදී. ඊළඟට තවත් උදාහරණ දක්වලා තියෙනවා. ඔන්න තව කෙනෙක් කොණ්ඩේ පීරනවා කොණ්ඩේ බැඳ ගන්න. කොණ්ඩේ පීරන්නේ සවැත් නුවරදී කොණ්ඩේ ගැට ගහගන්නේ සංකස්සපුරේදී. ඔවුන් දන්නේත් නෑ ඊතරම් වේගෙන් සංකස්සපුරයට ගිහිල්ලා. එහෙමනම් බලන්න මේ සම්බුද්ධහමේ ආර්යයන් වහන්සේ නමකගේ අනුභවය කොයි තරම් ශ්‍රේෂ්ඨද කියලා හිතන්න. ඊළඟට තවත් උදාහරණ දක්වලා තියෙනවා. ඔන්න එක්කෙනෙක් එක කනක කරාබුවක් පළදිනවා. සවැත් නුවරදී ඊළඟ කනේ කරාබුව පළදින්නේ සංකස්සපුරේදී. තව කෙනෙක් එක අතකට වලලු දා ගන්නවා සවැත් නුවරදී ඊළඟ අතට වලලු ටික දාගන්නේ සංකස්සපුරේදී. පින්වතුනි බලන්න මොන තරම් මහත් ආනුභාවයක් මොගලන් මහරහතන් වහන්සේට තියෙනවද? ඒ ආනුභාවයේ නම් පින්වතුනි වචන වලට විස්තර කරන්න බැරි. කොයිතරම් වර්ණනා කරත් ඒ ආනුභාවය වර්ණනා කරන්න තරම් අපි සමර්ථ නෑ කියලාමයි හැම මොහොතකම මේ ධර්ම කාරණාවල් පැහැදිලි කර දී හිතෙන්නේ. පින්වත්නි මෙතරම් ආනුභාවයක් තිබිච්ච මොගලන් මහරහතන් වහන්සේ සවැත් නුවරින් අර මහා සේනාව අරගෙන සංකස්සපුරයට ඊටාම ෂණයකින් අසුරක් ගහන තරම් සුළු මොහොතකින් සංකස්සපුරයට වැඩම කළා. හරියට මිනිසුන්ට පෙන්ලා තියෙන්නේ සිහිනයකින් ගමනක් ගියා වගේ. භාග්‍යවතුන් වහන්සේගේ සහ මොගලන් මහරහතන් වහන්සේගේ අනුභවයෙන් දැන් සංකස්සපුරයට ගිහිල්ලා සංකස්සපුරේ කඳවුරු බැඳ ගන්නවා භාග්‍යවතුන් වහන්සේ වඩිනකම් බලාගෙන. භාග්‍යවතුන් වහන්සේ වප්පුර 15ක් පොහොයදාට කලින් දවසේ ශක්‍ර දෙවියන්ට ආරාධනා කරලා කියනවා ශක්‍රය අපි දැන් මේ තව්තිසා දෙව්ලොව ගත කරපු කාලය අවසන්. අපි දැන් වස් පවාරණය කරනවා. අපි මෙතනින් මනුෂ්‍ය ලෝකයේ සංකස්සපුරයට වැඩම කරන්න තීරණය කළා.
ශක්‍ර දෙවියන්ට ඒ සඳහා සෝදානම් වෙන්න කියලා භාග්‍යවතුන් වහන්සේ කරුණු කාරණාවල් දක්වනවා. ශක්‍ර දෙවියෝ කල්පනා කරනවා හරියට තමන්ගේ ගෙදර නවාතැන්ගත්තු ප්‍රභූ කෙනෙක් තමන්ගේ ගෙදරින් නික්මිලා යන්නේ යම්සේද එවැනි මහා ගෞරවයක් ශක්‍ර දෙවියන්ට දැන් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ඇති වුණා. මාගේ ස්වාමීයෝ භාග්‍යවතුන් වහන්සේ මම වෙනුවෙන් මගේ දෙව් පිරිස වෙනුවෙන් මා වැඩ ඉන්න මේ දිවේ භවනටම වැඩම කරා. මොනතරම් කරුණාවක් භාග්‍යවතුන් වහන්සේට තිබුණද? අප වෙනුවෙන් මේ තරම් දුරක් ගෙවාගෙන වැඩම කරපු භාග්‍යවතුන් වහන්සේට අපි මොන වගේ පූජාවක් කරන්න ඕනද? ඒ බුද්ධානුභාවයට නම් කරන්න පුළුවන් සමර්ථ පූජාවක් මේ මනුලොවත් දෙව්ලොවත් නෑක් බව ශක්‍ර දෙවියෝ දන්නවා. නමුත් ශක්‍ර දෙවියෝ තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් භාග්‍යවතුන් වහන්සේට දැන් වඩිනකොට ඒ භාග්‍යවතුන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණයට පූජාවක් කරන්නට ඕන කියලා දැන් ශක්‍ර දෙවියන්ට හිතේ අදහසක් තියෙනවා. ශක්‍ර දෙවියෝ කල්පනා කරනවා කුමන ආකාරයේ පූජාවක් පැවැත්වුවොත් වටිනවද? ශක්‍ර දෙවියෝ කල්පනා කරනවා භාග්‍යවතුන් වහන්සේ මේ දෙව්ලොවට වැඩම කරේ මනුෂ්‍ය ලෝකේ ඉඳලා පියවරවල් 3ක් තියලා. එහෙමනම් ඒ වගේම පූජාවක් මට භාග්‍යවතුන් වහන්සේ මනුෂ්‍ය ලෝකෙට වඩිනකොට කරන්න පුළුවන් නම් ඒක කොයිතරම් වටිනවද? ආන්න එහෙම හිතලා ශක්‍ර දෙවියෝ මහාමේරු පර්වතයේ මුදුනේ ඉඳලා තව්තිසා දෙව්ලොව ඉඳලා මනුෂ්‍ය ලෝකයේ සංකස පොරේ දක්වාම පඩිපෙළක් සකස් කරනවා. මොනවයින්ද? සියලු රතනයන්ගේ. ඊළඟට දකුණු පැත්තේ පඩිපෙළකුයි වම් පැත්තේ පඩිපෙළකුයි පඩිපෙළවල් 2ක් හදනවා. ඒ සියලු කාර්යයන් කරන්නේ දිව්‍ය පිරිස. ඒ දෙවියන්ගේ ආනුභාවයෙන් දැන් දෙව්ලොව ඉඳලා භාග්‍යවතුන් වහන්සේට මනුෂ්‍ය ලෝකෙට වැඩම කරන්න පඩිපෙළක් හදනවා. ඒ පඩිපෙළේ කෙළවර සටහන් වෙන්නේ මනුෂ්‍ය ලෝකයේ සංකස්සපුරේ. ඒක පින්වතුනි අවිජ්ජහිත භූමියක් හැටියටයි ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ. මොකද මේ අවිජ්ජහිත භූමිය කියලා කියන්නේ? එහෙම භූමි 4ක් ගැන අපේ ධර්මයේ සඳහන් කරලා තියෙනවා. කවදාවත් මේ මනුෂ්‍ය ලෝකේ වෙනස් නොවන ස්ථාන 4ක්. එක ස්ථානයක් තමයි භාග්‍යවතුන් වහන්සේලා සම්මා සම්බුද්ධත්වයට පත්වෙන බෝධි මණ්ඩලය. කවදාවත් ඒ තැන වෙනස් වෙන්නේ නෑ. ඊළඟ ස්ථානය තමයි භාග්‍යවතුන් වහන්සේ ධර්මදේශනා පවත්වන ඉසිපතනාරාමය. ඒකත් කවදාවත් වෙනස් වෙන්නේ නෑ. ඊළඟ ස්ථානය තමයි භාග්‍යවතුන් වහන්සේ අභිධර්ම දේශනාව පවත්වා මේ සංකස්සපුරයට වැඩම කරන ස්ථානය. එතන සඳහන් කරලා තියෙන්නේ ඒ පඩිපෙළේ සංකස්සපුරේ පිහිටි පඩිය කිසිම බුද්ධ ශාසනයක පින්වතුනි මහ පොළොවේ වෙනස් වෙන්නේ. ඒක පවතින ස්ථානය ඒ ස්ථානෙම තමයි සටහන් වෙන්නේ. ඒ පඩිය කවදාවත් වෙනස් වෙන්නේ. ඊළඟට 4 වෙනි ස්ථානය තමයි සියලු භාග්‍යවතුන් වහන්සේලාගේ ගන්ධ කුටිය නිර්මාණය වෙන ජේතවනාරාම. ඒ ජේතවනාරාමේ භාග්‍යවතුන් වහන්සේගේ ගන්ධ කුටිය නිර්මාණය වෙන තැන භාග්‍යවතුන් වහන්සේගේ ඇඳ තියෙන උන්වහන්සේ සැතපෙන ඇඳ තියෙන ඒ ඇඳේ පාද 4 තබන ස්ථානය මේ මහ පොළොවේ කිසිම බුද්ධ ශාසනයක වෙනස් වෙන්නේ නැහැ. මෙන්න මේ 4 අවිජහිත භූමි 4 හැටියට අපේ ධර්මයේ සඳහන් කරලා තියෙනවා. එතකොට මෙතන සඳහන් කරනවා භාග්‍යවතුන් වහන්සේ දෙව්ලොවින් සංකස්සපුරයට වඩිනකොට ඒ සංකස්සපුරේ හදන සෝපානය ඒ පඩිපෙළ සියලු බුද්ධ ශාසනවල නොවිනස්ව පවතිනවා. දැන් ශක්‍ර දෙවියෝ දිව්‍ය පිරිස යොදවලා මේ පඩිපෙළ නිර්මාණය කරනවා. එතන සඳහන් කරනවා භාග්‍යවතුන් වහන්සේට වඩින්න තියෙන
ඒ පඩි පෙළ හදන්නේ සප්තරතනී. කොහොමද තවතිසා දෙව්ලොව ඉඳලා සංකසපුරේ දක්වාම තියෙන පඩිපෙළවල් පඩිපෙළේ පඩියෙන් පඩිය විවිධ වටිනාකම්වලින් තියෙන රතනයන්ගේ නිර්මාණය කරනවා. පළවෙනි පඩිය හදනවා රත්තරංවලි. දෙවෙනි පඩිය හදනවා රිදීවලි. තුන්වෙනි පඩිය හදනවා ප්‍රවාලමයකින් රතනයකින්. හතරවෙනි පඩිය හදනවා වටින දැවයකින්. පස්වෙනි පඩිය හදනවා ලෝහිතංකමය කියන රතනයකින්. හයවෙනි පඩිය හදනවා මසාර ගල්මය කියන රතනයකින්. හත්වෙනි පඩිය හදනවා ඉන්ද්‍රනීල මාණික්‍යයකින්. අටවෙනි පඩිය හදනවා සප්තරතනයන්ගේ. ආං එහෙම පින්වතුනි මේ දිව්‍ය පිරිස භාග්‍යවතුන් වහන්සේ වැඩම කරන මේ පඩිපෙළ පඩියෙන් පඩිය විවිධ වටිනාකම්වලින් යුක්ත රතනයන්ගෙන් තමයි නිර්මාණය කරන්න. ඊළඟට පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ වඩින දකුණු පැත්තෙන් තවත් පඩිපෙළක් තියෙනවා. වම් පැත්තෙන් තවත් පඩිපෙළක් තියෙනවා. දකුණු පැත්තේ පඩිපෙළෙන් ගමන් කරන්නේ දිව්‍ය පිරිස. වම් පැත්තේ පඩිපෙළෙන් ගමන් කරන්නේ බ්‍රහ්ම පිරිස. එතන සඳහන් කරනවා පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ වඩින පඩිපෙළේ කිසිම දෙවියෙක්වත් කිසිම බ්‍රහ්මයෙක්වත් පින්වතුනි ගමන් කරන්නේ නෑ. දැන් භාග්‍යවතුන් වහන්සේ අර මුළු දිව්‍ය සේනාවටම පින් අනුමෝදන් කරලා වස් පවාරණය වෙලා දැන් උන්වහන්සේ වප්පුර 15ක් පොහෝදා තව්තිසා දෙව්ලොවින් සංකසපුරයට වඩින්න ගමන ආරම්භ කරනවා. එදා පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ මේ වඩින ගමන මේ මනුෂ්‍ය ලෝකේ සියලු මිනිසුණු දස දහසක් සක්වලවල් හිටපෝ සියලු සත්වයෝත් අවීචීන්දල බවාග්‍රය දක්වාම ඉන්න සියලුම සත්වයෝ එදා මේ භාග්‍යවතුන් වහන්සේගේ මහා බුද්ධානු භාවයකින් වඩින ගමන ඒ ගමන දිහා බලාගෙන හිටියලු. භාග්‍යවතුන් වහන්සේ සියලු ලෝකධාතු සත්‍යයා මාව දකිත්වා කියන අධිෂ්ඨානයෙන් තමයි මේ පඩිපෙළෙන් වැඩම කරන්නේ. පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ මේ වඩින දර්ශනය තව්තිසා දෙව්ලොව ඉඳලා සංකසපුරයට වඩිනකම්ම සියලු සත්‍යයන්ට පින්වතුනි පෙනෙන්න පටන් ගත්තලු. ඒ සියලු සත්‍යයන්ට භාග්‍යවතුන් වහන්සේ පමණක් නෙවෙයි දකුණු පඩිපෙළේ ඉන්න දිව්‍ය පිරිසත් වම් පඩිපෙළේ ඉන්න බ්‍රහ්ම පිරිසත් ඒ දෙපිරිස පින්වතුනි කොහොමද ඉඳලා තියෙන්නේ? දකුණු පඩිපෙළේ චාතුම් මහරජික දිව්‍ය පිරිස, තව්තිසා වැස දිව්‍ය පිරිස, යාමිය දිව්‍ය පිරිස, සුනිර්මිත දිව්‍ය රාජ්‍ය ප්‍රධාන දිව්‍ය පිරිස, සන්තුෂ්ඨ දිව්‍ය රාජ්‍ය ප්‍රධාන දිව්‍ය පිරිස, මාර දිව්‍ය පුත්‍රයා ප්‍රධාන දිව්‍ය පිරිස කියන මේ දස දහසක් සක්වලවල් වල හිටපෝ දිව්‍ය පිරිස දැන් දකුණු පඩිපෙළේ සංකසපුරය දක්වාම පින්වතුනි පෙළින් පෙළ හිටගෙන ඉන්නවා. ඊළට වම් පඩිපෙළෙත් ඒ විදියමයි. වම් පඩිපෙළෙත් දස දහසක් සක්වලවල් වලින් ආපු සහම්පති මහා බ්‍රහ්ම රාජයා ආදී සියලු බ්‍රහ්මයෝ වම් පඩිපෙළේ තව්තිසා දෙව්ලොව ඉඳලා සංකසපුරය දක්වාම භාග්‍යවතුන් වහන්සේට විවිධ පූජා පවත්වමින් හිටගෙන ඉන්නවා. ඒ පූජාවල් මැද්දේ තමයි දැන් භාග්‍යවතුන් වහන්සේ තනිවම ඒ පඩිපෙළේ ගමන් කරන්නේ. එදා ශක්‍ර දෙවියෝ භාග්‍යවතුන් වහන්සේගේ සුගත චීවරයත් පාත්‍ර ධාතුවත් රැගෙන හරියට භාග්‍යවතුන් වහන්සේගේ උපස්ථායකයන් වහන්සේ ගමන් කරනවා වගේ භාග්‍යවතුන් වහන්සේත් එක්ක සංකසපුරයට ගිහිල්ලා තියෙනවා. මේ දර්ශනීය පින්වතුනි මං කලින් සඳහන් කරා සියලුම දෙවිවරු සියලුම සත්වයෝ සියලුම බ්‍රහ්මයෝ දැක්ක කියලා. හරියට කොහොමද කෙනෙකුගේ අල්ලෙහි යම් අකුරු ටිකක් ඇන්දම දකින්න පුළුවන් යම්සේද ආන්න ඒ විදියට පින්වතුනි මනුෂ්‍ය ලෝකයේ හිටපු මිනිසුන්ට මේ පැමිණෙන දිව්‍ය පිරිසයි බ්‍රහ්ම පිරිසයි භාග්‍යවතුන් වහන්සේ දැක ගන්න පුළුවන් කමක් ලැබිලා තියෙනවා. කුරා කූඹියටත් දෙවිවරු පේනවලු.
ඒ දෙවියන්ටත් කුරා කුහුඹියන්ම පවා පේනවලු. ඒ තරම් පින්වතුනි පැහැදිලි දර්ශනයක් මේ සියලුම සත්‍යයන් දකින්න පුළුවන්ගන විදියට භාග්‍යවතුන් වහන්සේ අධිෂ්ඨාන කරලා තියෙනවා. අපේ භාග්‍යවතුන් වහන්සේ දස දහසක් සක්වලවල් වල හිටපු සියලු ලෝක ධාතුවන් වල ඉන්න සත්‍යයන්ට බුද්ධානුභාවය පෙන්වමින් භාග්‍යවතුන් වහන්සේදා අර රන් ඉනි මගින් රුවන් ඉනි මගින් තමන් වහන්සේගේ පාදින් පාදය තබමින් සංකසපුරයට වඩිනවා. උන්වහන්සේගේ ශ්‍රී පාදය පඩියෙන් පඩිය තබනකොට මේ ශ්‍රී පතුලෙ තිබිච්ච 108ක් වූ මගුල් ලකුණු පවා සියලු සත්‍යයන්ට දැක ගන්න පුළුවන් කමක් ලැබුණ කියලා ධර්මයේ සඳහන් කරලා තියෙනවා. අපේ භාග්‍යවතුන් වහන්සේ මේ විදියට පින්වතුනි සංකසපුරයට වැඩම කරනවා. ඒ සංකසපුරයට වැඩම කරයින් පස්සේදී අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මුලින්ම භාග්‍යවතුන් වහන්සේගේ ළඟට වැඩම කරලා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාදය අල්ලලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරමින් භාග්‍යවතුන් වහන්සේත් එක්ක කතා බහක නිරත වුණා. මේක පින්වතුනි මේ ලෝකයේ තියෙන ධර්මතාවය. සියලු බුදුරජාණන් වහන්සේලා අපි කලින් මතක් කරා මේ දෙව්ලොවට වැඩම කරලා මාතෘ දිව්‍ය රාජ්‍යයට අභිධර්ම දේශනා කිරීම සියලු බුදුරජාණන් වහන්සේලාගේ ශාසනවල සිදුවෙන පොදු ධර්මතාවය. ඒ පොදු ධර්මතාවයක්ම තමයි ඒ භාග්‍යවතුන් වහන්සේලා නැවතත් වැඩම කරන සංකසපුරයට. ඒකත් පොදු ධර්මතාවය. අපි කලින් මේ කාරණාවල් මතක් කළා. සංකස්සපුරයට වැඩම කරන දවසේ ඉස්සර වෙලාම භාග්‍යවතුන් වහන්සේ වැවිල පිළිගන්නව කියලා සඳහන් කරන්නේ පින්වතුනි සාරිපුත්ත මහරහතන් වහන්සේ. හැම බුද්ධ ශාසනයකම පින්වතුනි භාග්‍යවතුන් වහන්සේගේ අග්ග ශ්‍රාවකයන් වහන්සේ නමක් තමයි භාග්‍යවතුන් වහන්සේ සංකස්සපුරයට වැඩම කරනකොට භාග්‍යවතුන් වහන්සේව පිළි අරගෙන තියෙන්නේ. උදාහරණයක් සඳහන් කරනවා නම් රියන් 80ක් උස දීපංකර භාග්‍යවතුන් වහන්සේ සංකසපුරයට වැඩම කරපු වෙලාවේ පළමුවෙන්ම දීපංකර භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරී සුමංගල කියන අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ. රියන් 88ක් උස බුද්ධ ශරීරයක් තිබිච්ච කොණ්ඩඤ්ඤ භාග්‍යවතුන් වහන්සේ මනුෂ්‍ය ලෝකයට සංකස්සපුරයට වැඩම කරපු දවසේ ඒ භාග්‍යවතුන් වහන්සේ පිළි අරගෙන උන්වහන්සේත් එක්ක කතා බහ කළේ භද්‍ර කියන මහතෙරුන් වහන්සේ. රියන් 88ක් උස මංගල භාග්‍යවතුන් වහන්සේ සංකස්සපුරයට වැඩම කරපු දවසේ ඒ භාග්‍යවතුන් වහන්සේව පිළි අරගෙන කතා කළේ සුදෙව් කියන මහරහතන් වහන්සේ. රියන් 90ක් උස සුමන භාග්‍යවතුන් වහන්සේ සංකස්සපුරයට වැඩම කරපු දවසේ ඒ භාග්‍යවතුන් වහන්සේ පිළි අරගෙන කතා බහ කළේ සරණ කියන මහරහතන් වහන්සේ. මේ සියල්ලම අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා. රේවත භාග්‍යවතුන් වහන්සේ පිළි අරගෙන තියෙන වරුණ කියන මහරහතන් වහන්සේ. සෝබිත මහරහතන් වහන්සේ පිළි අරගෙන තියෙන්නේ අසම කියන මහරහතන් වහන්සේ. අනෝමදස්සි භාග්‍යවතුන් වහන්සේව පිළි අරගatti නිසබ කියන මහරහතන් වහන්සේ. පදුම භාග්‍යවතුන් වහන්සේ පිළි අරගatti ශාල කියන මහරහතන් වහන්සේ. නාරද භාග්‍යවතුන් වහන්සේ පිළි අරගatti භද්‍රශාල කියන මහරහතන් වහන්සේ. පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ පිළි අරගatti දේවල කියන මහරහතන් වහන්සේ. සුමේද භාග්‍යවතුන් වහන්සේ පිළි අරගatti ශරණ කියන මහරහතන් වහන්සේ. සුජාත භාග්‍යවතුන් වහන්සේ පිළි අරගatti සුදස්සී කියන මහරහතන් වහන්සේ. ඊළඟට සඳහන් කරනවා පියදස්සි භාග්‍යවතුන් වහන්සේ පිළි අරගatti පාලිත මහරහතන් වහන්සේ. අත්තදස්සි භාග්‍යවතුන් වහන්සේ පිළි අරගත්තේ ශාන්ත මහරහතන් වහන්සේ.
ධම්මදස්සි භාග්‍යවතුන් වහන්සේ පිළි අරගත්තේ පදුම මහරහතන් වහන්සේ සිද්ධාර්ථ භාග්‍යවතුන් වහන්සේව පිළි අරගත්තේ සම්බහුල කියන මහරහතන් වහන්සේ තිස්ස භාග්‍යවතුන් වහන්සේ පිළි අරගත්තේ බ්‍රහ්ම දේව කියන මහරහතන් වහන්සේ පුස්ස භාග්‍යවතුන් වහන්සේ පිළි අරගත්තේ සුරක්ෂිත කියන මහරහතන් වහන්සේ විපස්සි භාග්‍යවතුන් වහන්සේ පිළි අරගත්තේ කන්ද මහරහතන් වහන්සේ සිකී භාග්‍යවතුන් වහන්සේ පිළි අරගත්තේ අභිභු කියන මහරහතන් වහන්සේ වෙස්සබු භාග්‍යවතුන් වහන්සේ පිළි අරගත්තේ සෝන කියන මහරහතන් වහන්සේ කකුසඳ භාග්‍යවතුන් වහන්සේ පිළි අරගත්තේ විදුර කියන මහරහතන් වහන්සේ කෝනාගමන භාග්‍යවතුන් වහන්සේ පිළි අරගත්තේ සබිය කියන මහරහතන් වහන්සේ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේව පිළි අරගත්තේ තිස්ස කියන මහරහතන් වහන්සේ. මෙන්න මේ විදියට තමයි සියලු සම්මා සම්බුදුරජාණන් වහන්සේලා අභිධර්ම දේශනාව නිමාකොට දෙව්ලොවින් සංකස්සපුරයට වැඩම කරද්දී ඒ භාග්‍යවතුන් වහන්සේව පිළි අරගත්තේ අග්‍රශ්‍රාවකයන් වහන්සේ. ඒක පොදු ධර්මතාවයක්. මේ වෙලාවෙත් අපේ භාග්‍යවතුන් වහන්සේව සංකස්සපුරයට වැඩම කරපු වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සියලු පිරිසට කලින් භාග්‍යවතුන් වහන්සේගේ ළඟට ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීපාදයන් අල්ලමින් සම්භාහනය කරමින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා එතැන් පටන් භාග්‍යවතුන් වහන්සේට පූජා පවත්වනවා. අර බුද්ධානුභාවය බලාගෙන හිටපු පිංගුතුනි මේ දස දහසක් සක්වලවල් වල හිටපු පිරිස ඒ බුද්ධානුභාවය බලලා එදා පිංගුතුනි ඒ භාග්‍යවතුන් වහන්සේගේ මේ අපරිමිත වූ ගුණ කදම්බයට ඇති කරගත්තු ලෝභකම නිසාම එදා සියල්ලෝම පිංගුතුනි බුදු බව ප්‍රාර්ථනා කරාලු. එතන සඳහන් කරනවා ඒ බුද්ධානුභාවය දැකලා හිතට ඇතිවෙච්ච වීරියට එතන බුදු බව ප්‍රාර්ථනා නොකරපු කෙනෙක් නෑ කියලා. ඒ තරම් දස දහසක් සක්වලවල් වලින් ආපු සියල්ලෝම පින්වත්නි ඒ වෙලාවේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කළා. මේ වෙලාවේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ ළඟට ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේට මෙන්න මෙහිම කියනවා. භාග්‍යවතුන් වහන්සේගේ ගුණ කන්දම්බයකට එකතු කරලා භාග්‍යවතුන් වහන්සේට ගාථාවල් සජ්ජායනා කරමින් පූජාවක් පවත්වනවා. එතනදි කියනවා මේ විශ්ව ධාතුවේ සියලු සත්‍යයන් අභිභවනය කරගෙන ඉන්න මාගේ භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ නම් මෑණි කෙනෙක් ලබපු මම කොයිතරම් භාග්‍යවන්තයෙක්ද. ඔබ වහන්සේ වගේ පියෙක් ලබපු අප මොනතරම් භාග්‍යවන්තයෙක්ද. ඔබ වහන්සේ වගේ ගුරුවරයෙක් ලබපු අප මොනතරම් භාග්‍යවන්තයෙක්ද. ඔබ වහන්සේ වගේ කල්යාණ මිත්‍රයෙක් ලැබීම මොනතරම් භාග්‍යවන්තයෙක්ද. ඔබ වහන්සේ වගේ දිව්‍ය ඇසක් ලැබීම මොනතරම් භාග්‍යවන්තයෙක්ද. ඔබ වහන්සේ වගේ තිලකාභරණයක් ලැබීම ඔබ වහන්සේ වගේ මුදුන් මල් කඩක් ලැබීම ඔබ වහන්සේ වගේ චෝඩාමාණික්‍යයක් ලැබීම ඔබ වහන්සේ වගේ ලයක් ලැබීම ඔබ වහන්සේ වගේ චින්තාමාණික්‍යයක් ලැබීම ඔබ වහන්සේ වගේ නේත්‍රෝත්සවයක් ලැබීම මේ කාරණයෙන් මාසේ භාග්‍යවන්තයෝ නැත. ස්වාමීනි අද ඒ ශාස්තෘන් වහන්සේගේ බුද්ධානුභාවය දිහා බලලා මේ දස දහසක් සක්වලවල් වලින් ආපු දෙව්මිනිසුන් අතර ස්වාමීනි මෙතන කිසිම කෙනෙක් නෑ බුදු බව නොපැතූ. හැම කෙනෙක්ම ස්වාමීනි බුදු බව පැතුවා. ස්වාමීනි මේ හැම දෙනාම මතු බුද්ධත්වයේ ලබනවද කියලා භාග්‍යවතුන් වහන්සේගෙන් සාරිපුත්ත හාමුදුරුවෝ අහනවා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ සාරිපුත්ත හාමුදුරන්ගෙන් අහනවා සාරිපුත්ත එහෙම සියල්ලෝ පැතූ පමණින් බුදු බව ලැබීද. සාරිපුත්ත හාමුදුරුවෝ දේශනා කරන ස්වාමීනි පාරමිතා නොපුරපු කෙනෙකුට නම් බුදු බව ලබන්නට බෑ.
භාග්‍යවතුන් වහන්සේ අන්නේ වෙලාවේ කියනවා සාරිපුත්ත මේ සියල්ලෝම බුදු බව ප්‍රාර්ථනා කරාට මේ සියල්ලන්ටම බුදු බව ලැබෙන්නේ. නමුත් සාරිපුත්ත මෙතන වීරිය වඩන සත්වයෝ ඒ කාන්තේම මතු භවයන් වල බුද්ධත්වය ලබනවා. එහෙම බුදු බව ලබන්නට බැරි අය, අධික වීරිය නැති අය, මධ්‍යම ප්‍රමාණයේ වීරිය තියෙන අය පසේ බුද්ධත්වය ලබනවා. සාරිපුත්ත මධ්‍යම ප්‍රමාණයේ වීරියත් නැති අය, අල්ප වූ වීරියක් තියෙන අය උතුම් රහත් ඵලය ලබනවා. සාරිපුත්ත යමෙක් ගඟකට බැහැලා එතරට පීනනවා. එක තොටුපොළක් තියෙනවා ටිකක් දුරයි. තව තොටුපොළක් තියෙනවා මධ්‍යම මට්ටමේ, තව තොටුපොළක් තියෙනවා අන්තිම මට්ටමේ. වීරයවන්තයෝ අර පළවෙනි තොටට යනවා. එතනින් එතර වෙනවා. මධ්‍යම වූ අය මැද තොටින් එතර වෙනවා. අල්ප උත්සාහයක් තියෙන අය අන්තිම තොටින් එතර වෙනවා. ආන්නේ වගේ අධික වීරිය තියෙන අය මේ පිරිස අතරින් මතු ජාතිවල ඒ කාලවල පාරමී සම්පූර්ණ කරලා ලෝතුරා බුද්ධ රාජ්‍ය ළඟා කරගන්නවා. ඒ විතරක් නෙවෙයි, ඒ අතර මෙතනහින් අය මධ්‍යම ප්‍රමාණයේ වීරිය තියෙන අය ඒ ශාසනවල ඒ කාලවල පසේ බුද්ධත්වය ලබනවා. අන්තිමටම වීරිය තියෙන අය ඒ බුද්ධ ශාසනවල උතුම් මහරහත් බව ලබලා මේ සසර ගමන නිමාවට පත් කරනවා. ඒ නිසා යමෙක් බුදු බව ප්‍රාර්ථනා කරනවා නම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඒ බුදු බව ප්‍රාර්ථනා කරන එක වළක්වන්නට එපා කියලා. එදා භාග්‍යවතුන් වහන්සේ ඒ සියල්ලන්ටම ධර්ම දේශනා පවත්වලා භාග්‍යවතුන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රශ්නෙට පිළිතුරක් ලබලා දෙනවා. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ මේ ශ්‍රාවකයන්ගේ ප්‍රඥා මහිමේ පෙන්වන්න භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. පෘථග්ජන පිරිසගෙන් ප්‍රශ්නයක් අහනවා. ඒ පෘථග්ජන පිරිසට ඒ ප්‍රශ්නෙට පිළිතුර දීගන්න සමර්ථ වන්නේ නෑ. ඒ ප්‍රශ්නට පිළිතුර සෝවාන් වූ අයට දෙන්න පුළුවන් කමක් ලැබෙනවා. සෝවාන් වෙච්ච අයගෙනුත් ප්‍රශ්නයක් අහනවා. නමුත් සෝවාන් අයට දෙන්න බෑ ඒකට පිළිතුරක්. ඒ ප්‍රශ්නට පිළිතුර දෙන්නේ සකර්දාගාමී පිරිසක්. සකදාගාමී පිරිසගෙනුත් ප්‍රශ්නයක් අහනවා. ඒ අයටත් පිළිතුරක් දෙන්න බෑ. ඒකට පිළිතුරක් දෙන්නේ අනාගාමී වූ අය. අනාගාමීන්ගෙන් පිරිසක් අහනවා. අනාගාමී අය ඒකට පිළිතුරක් දෙන සමර්ථ වෙන්නේ. ඒකට පිළිතුරක් දෙන්නේ රහතන් වහන්සේලා. රහතන් වහන්සේලාගෙන් භාග්‍යවතුන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා. ඒ රහතන් වහන්සේලාට ඒකට පිළිතුරක් දෙන්න බෑ. ඒකට පිළිතුරක් ලබලා දෙන්නේ අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම. ආන් ඒ වෙලාවේ අන්තිමටම භාග්‍යවතුන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. ඒ වෙලාවේදී සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රඥා බල මහිමය මේ සියලු සත්‍යයන්ට පෙන්වන්න ඕන කමටයි භාග්‍යවතුන් වහන්සේ සාරිපුත්ත හාමුදුරන්ගේ මේ ප්‍රශ්නය අහන්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ප්‍රශ්නයට පිළිතුරක් කල්පනා කරනවා. නමුත් පින්වතුනි, ඒ අහපු ප්‍රශ්නයට පිළිතුරක් දෙනට මේ ලෝකේ යමෙක් සමර්ථ වෙනවා නම් ඒ සමර්ථ භාවය ලබන්නේ වෙන කවුරුවත් නෙවෙයි, තවත් භාග්‍යවතුන් වහන්සේ නමක්ම පමණයි. එහෙමනම් බුදු කෙනෙකුට විමසන්න පුළුවන් ප්‍රශ්නයක්, පිළිතුරක් දෙන්න පුළුවන් ප්‍රශ්නයක් සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අහනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ දැන් මේ ප්‍රශ්නයට පිළිතුර උන්වහන්සේගේ ප්‍රඥාවෙන් උන්වහන්සේ කල්පනා කරනවා. නමුත් පින්වතුනි, සාරිපුත්ත මහරහතන් වහන්සේට ඒ ප්‍රශ්නයට පිළිතුරක් දීගන්න බැරි වෙනවා. උන්වහන්සේ සිහිපත් කරනවා, මේ දස දහසක් සත්වයෝ අතර කිසිම කෙනෙක් නෑ
මේ ප්‍රශ්නයට පිළිතුරක් දෙන සමර්ථ කෙනෙක්. එහෙම කිව්වම භාග්‍යවතුන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට යම් කිසි ණය ක්‍රමයක් කියනවා භූත මිදං සාරිපුත්ත කියලා. ඒ ප්‍රශ්නයට පිළිතුරක් ලබල දෙන්න එක්තරා ණය ක්‍රමයක් සාරිපුත්ත මහරහතන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ කියනවා. ඒ ණය ක්‍රමය අනුසාරයෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේ අර ප්‍රශ්නයට පිළිතුර ලබල දෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ පුංචි ගියකින් ඒ වෙලාවේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් විසඳන්නට පුළුවන් ප්‍රශ්නයක් සාරිපුත්ත මහරහතන් වහන්සේ විමසනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ විසඳනවා. පින්වතුනි, ඒක අහපු සියලුම මිනිස්සු සියලු මාර්ය ශ්‍රාවකයෝ එක හඬින් සාදුකාර දෙනවා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රඥා මහිමේ පෙන්වන්න. අන්න ඒ වෙලාවේ සියල්ලෝම සාදුනද දෙද්දි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, මේ සාරිපුත්ත මහරහතන් වහන්සේට මෙතරම් ප්‍රඥා බලමහිමයක් ලැබුණේ මොකක් නිසාද? සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රඥා බලමහිමේ කොයිතරම්ද කියලා සඳහන් කරනවනම් සඳහන් කරලා තියෙන්නේ සක්වලකට වැහි වහිනකොට, එක කල්පයක් පුරාවටම වැහි වහිනකොට ඒ වහින වැහිබින්දු ගාන ගණන් කරලා කියන්නට තරම් සමර්ථ භාවයක් සාරිපුත්ත මහරහතන් වහන්සේට තියෙනවා. හරියට මේ සක්කොලවල් වල සියලු සත්වයෝ එක පැත්තක ඉඳගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේ තවත් පැත්තකින් තිව්වොත් ඒ සියලු සත්‍යයන්ගේ ප්‍රඥාවට වඩා ඒ සියලු ප්‍රඥාවන් අභිභවනය කරන ප්‍රඥාවක් සාරිපුත්ත මහරහතන් වහන්සේට තියෙනවා. ඒ සියලු ප්‍රඥාවල් එකට එකතු කළත් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රඥාවට ලංවෙන්න බෑ. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට මෙවන් ප්‍රඥා බලමහිමයක් ලැබුණේ සසරේ මොන වගේ පින්කමක් කරලාද කියන කාරණාව එතනදී සඳහන් කරනවා. ධර්මයේ සඳහන් කරලා තියෙනවා, පින්වතුනි, පෙර එක්තරා භවයක ධර්මයේ ලියන්න, බණ ලියන්න පුස්කොළ සහ පන්හිඳක්, පුස්කොළ සහ පන්හිඳක් බණ ලියන්න පූජ කරලා තියෙනවා. ධර්මයේ ලියන්න පූජ කරලා තියෙනවා. අන්න ඒ පූජාවේ ආනුභාවයෙන්ුයි පින්වත්නි සාරිපුත්ත මහරහතන් වහන්සේට මෙතරම් ප්‍රඥා බල මහිමයක් මේ සම්බුදු දහම තුළ, සම්බුද්ධ ශාසනය තුළ උන්වහන්සේට ලැබුණේ. ඒකනේ පින්වතුනි, එදා අස්සජී මහරහතන් වහන්සේ බණපද දෙකක් කියනකොට උන්වහන්සේට මගඵල ලබන්න තරම් ශක්තියක් උන්වහන්සේට ලැබුණේ ඒ ප්‍රඥා බල මහිමේ නිසා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රඥාවන්තයින් අතරින් අග්‍රස්ථානය ලබන්නේ ආන් ඒ පුණ්‍ය කර්මය නිසාමයි. එහෙමනම් ඒ පුණ්‍ය කර්මය මොනතරම් ශ්‍රේෂ්ඨද? අපේ භාග්‍යවතුන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රඥා බල මහිමය විදහා දක්වද්දී සියලු ශ්‍රාවකයෝ ඒක අහල පුදුමයට පත්වෙද්දී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන, මහණෙනි, මේ සාරිපුත්තයන් වහන්සේ මේ විදියට තමන්ගේ ප්‍රඥාව විදහා පෑවේ අද විතරක් නෙවෙයි. භාග්‍යවතුන් වහන්සේ නමකට විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් උන්වහන්සේ විසඳුවේ අද විතරක් නෙවෙයි. පෙරත් මේ වගේම ප්‍රඥා බල මහිමයක් තිබුණ කියලා අපේ භාග්‍යවතුන් වහන්සේ සරබ මිග ජාතකය දේශනා කරනවා. අතීත ජීවිතේ ඒ වගේම ප්‍රඥා බල මහිමයකින් උන්වහන්සේගේ ප්‍රඥාව පෙන්නපු අවස්ථාවක් ජාතක පාළියේ සරබමිග ජාතකය කියවෝතින් පින්වතුනි ඒ කාරණාව අපට මනාවට වටහා ගන්නට පුළුවන්. එමනම් අපට ඒ කරුණු කාරණාවල් දක්වන්නට කාලය වේලාව ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ නිසා අදට අපි මේ දේශනාව මෙතෙකින් නිමාවට පත් කරනවා. අපි මෙතෙක් දවසක් දේශනා 8ක් පුරාවටම ලෝතුරා භාග්‍යවතුන් වහන්සේගේ අනන්ත අපරිමාණ බුද්ධානුභාවයක්, බුදුගුණයක් ඉස්මතු කෙරෙන ඒ දේවාරෝහණ පූජාව, යමක මහා ප්‍රාතිහාර්ය පූජාව කියන
මේ අනන්ත බුදුගුණ ඉස්මතු වන බුද්ධානුභාව ඉස්මතු වන ඒ උතුම් දේශනා මාලාවයි අද මේ වෙනකොට අපි දේශනා කළේ. ඒ දේශනා මාලාවේ අවසාන දේශනාවයි අද මේ විදියට නිමා කරන්නට යෙදුනේ. එහෙමනම් අද දවසේ අපි අපේ ශක්ති ප්‍රමාණයෙන් ලෝතුරා භාග්‍යවතුන් වහන්සේගේ මේ අනන්ත වූ බුදුගුණයන් ඉස්මතු වෙන බුද්ධානුභාව ඉස්මතු වෙන මේ දේශනා මාලාව අප සිද්ධ කරන්නට යෙදුණා. එමනම් මේ දේශනා මාලාව පුරාවටම දායකෝ සියලු දෙනාටම මේ සඳහා මේ ගුවන් කාලයේ වෙන් කරපු නෙත් නාලිකාවේ සභාපතිතුමන්ටත් සාමාන්‍ය අධිකාරිතුමන්ටත් එවැගේම මේ සඳහා කැපවී ක්‍රියා කරන ආගමිකංශයේ අපේ පින්වතුන් හැම දිනාටමත් මේ සියලු පුණ්‍ය ධර්මියෝ එක හා සමානව අනුමෝදන් වේවා. ඔවුන්ට සසරේ නිවන් දකින ජාති දක්වාම ලෝතුරා භාග්‍යවතුන් වහන්සේගේ බුදුගුණ අසන්නටම ශක්තිය ලැබේවා. ඒ භාග්‍යවතුන් වහන්සේගේ සරණ යන්නටම ශක්තිය ලැබේවා. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහිම ශ්‍රද්ධාව උපදවාගෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේලාටම පුද පූජා පවත්වන්නට ඒ හැම දිනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද අපි මේ දේශනා මාලාව මෙතකින් නිමාවට පත් කරනවා. එහෙමනම් අද දවසේ මේ උතුම් සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරලා රැස් කරගත්තු උදාර කුසලානිසංස ධර්මයන්ගේ බලයෙන් අදත් මේ උතුම් සද්ධර්ම දේශනාවට දායකත්වයේ දරන පින්වත් පිරිසට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. අද මේ දේශනාවේ දායකත්වයේ ගෙන කටයුතු කරනු ලබන්නේ කැප්පිටි වලාන බෝය වලාන ලිපිනේ පදිංචි ආර්.ඒ. ජයවර්ධන මහතා ඇතුළු පවුලේ පින්වන්ත පිරිස. ඒ පින්වතුන් බලාපොරොත්තු වෙනවා බෝයවලාන පදිංචිව සිටි මීට මාස 3කට පෙර මියගිය ආර්.ඒ. කුසුමාවතී මැණිකේ රත්නායක නවලෝක රෝහලේ හෙදියක්ව කටයුතු කරපු එතුමියට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ ආදරණීය මෞතුමියට කිසිදු භවයක අකල් මරණයකට ගොදුරු නොවේවා. සසන වසනාතුරු හැම භවයකම දීර්ඝායුෂ සම්පත්තිය ලබත්වා කියලා ආදරණීය දියණියත් සිතුලි කියන දියණියත් එවැගේම ගිහාන් කියන පුතුණුවන් ඇතුළු පවුලේ හැම දෙනාම ප්‍රාර්ථනා කරනවා. එමනම් ඒ ආදරණීය මෞතුමියට මේ උතුම් ධර්ම දානමේ පින් අනුමෝදන් වේවා. කිසිදු භවයක එවන් අකල් මරණයකටපත් නොවේවා. සසරේ පරමාවුෂම භුක්ති විඳින්නට මේ සියලු කුසලය හේතු වාසනා වේවා කියලා අපි මේ වෙලාවේ සාදුකාර දීලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මීට වසර 20කට පෙර මියගිය ජී.කේ. ජේන් නෝනා ආදරණීය අම්මාටද මීට වසරකට පෙර මියගිය කණුගල පදිංචි විල්බර්ට් හේරත් සහෝදරයාටද මීට වසර 21කට පෙර මියගිය ගල්දෙනි මාවත පදිංචිව සිටි පී.එස්. කරුණානායක ආදරණීය පියාට ඇතුළු මිය පරලෝකීයපු සියලු මියගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ හැම දිනාටම මේ සියලු පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාගේම භවගාමී ජීවිත සුවපත් වේවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි සාදු කියා ප්‍රාර්ථනා කරනවා. එවැගේම තවත් දායකත්වයක් දරනවා නාරාහෙම්පිට ඩාබරේ මාවතේ පදිංචි සකුලා දින්නානි රාත්‍රිකා විදාන ගමාච්චි කියන ඒ පින්වොත් පිරිස. විශේෂයෙන් මේ පින්වතුන් බලාපොරොත්තු වෙනවා අප්‍රේල් 11 වෙනි දිනට ජන්ම දිනයේ දින උදය විදාන ගමාච්චි ආදරණීය ස්වාමි පුතුණුවන්ටත් එවැගේම අප්‍රේල් 16 වන දිනට උපන්දිනයේ යෙදෙන ජනිඳු මිහින් විදාන ගමාච්චි ආදරණීය පුතුණුවන්ටත් සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ ආදරණීය ස්වාමි පුතුණුවන්ටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. චිරජීවනයේ සැලසේවා. කායික මානසික සුවපත් භාවය සැලසේවා. එතුමා සිදු කරගෙන යනු ලබන සියලු කටයුතු ස්වර ප්‍රකාරයෙන්ම සාර්ථකමත් වේවා කියලා
අපි මේ වෙලාවේ සෙත් ප්‍රාර්ථනා කරනවා. එවගේම අප්‍රේල් 16 වන දිනට ජන්මදිනයේ දෙන ජනිදු මිහින් විධාන ගමාච්‍ය පුතුණුවන්ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. ඒ පුතුණුවන්ගේ අනාගත ජීවිතය යහපත් වේවා කියලා අපි මේ වෙලාවේ සෙත් ප්‍රාර්ථනා කරනවා. එවැගේම රැස් කරගත්තු උදාර කුසලානිසංස ධර්මයන්ගේ බලයෙන් දේශකයාණන් වහන්සේටත් පවුලේ හැම දෙනාටමත් net FM කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දෙනාටමත් ලංකාවාසී ලෝකවාසී හැම දෙනාටමත් පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ හැම දෙනාටම මේ සියලු කුසල් අනුමෝදන් වේවා. හැම දෙනාගේම මේ ජීවිතයේ සියලු බලාපොරොත්තු පැතුම නිතු වේවා. හැම දෙනාටම නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා කියලා අපි මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා. මෙවන් උතුම් සද්ධර්මයක් දේශනා කරන්නට අපව ධර්මයෙන් පෝෂණය කරන මාගේ ගුරුදේවයාණන්ටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. එවැගේම මා මේ ලෝකෙට බිහි කරපු මගේ ආදරණීය මෑණියන්ට නිපින් බලයෙන් භවගාමී ජීවිත සුවපත් වේවා. එවැගේම මාගේ ආදරණීය පියාණන්ටත් භවගාමී ජීවිතය සුවපත් වේවා. මා පැවිදි කරපු ගුරුදේවෝත්තමයන් වහන්සේගේ සසර ගමන සුවපත් වේවා. ඒ හැම දෙනාටමත් ඔබ අප හැම දෙනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා. මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා. අජර වූ අමර වූ නිවන් ලැබ සැනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි. සාදු 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 කියා අපි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටහා ච බුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං. ආකාසට්ටහා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං. ආකාසට්ටහා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං.